උන්වහන්සේගේ අභිමුඛත්වය අපිට නිතරම ප්‍රීතිය ගෙන දෙනවා. You know, God's presence brings us joy continually. එතන තමා එකම ස්ථානය අපිට නිරන්තරයෙන් ප්‍රීතිය තියෙන තැන. ආමෙන්. You know, that is the only place that we can continually be in joy. අද මම ඔබත් සමග දෙවියන්වහන්සේගේ වචනය පොඩි වෙලාවක් බෙදා ගන්න යනවා. I'm going to be sharing God's word with you for a few minutes this morning. අපි දන්නවා මේ එස්තර්ගේ පොත අපි දන්නවා එස්තර්ගේ ජීවිතය එස්තර්ගේ පොත අපි දන්නවා. You know, we know the story of Esther. We know the book of Esther. අපි ගොඩාක් එස්තර්ගේ යාඥාවල් තියෙනවා. You know, we read Esther's prayers. එකම අපි දන්නවා එස්තර්ගේ ඒ පාස්ටින් එකේ නිරාහාරව ගැන අපි අහලා තියෙනවා. We also know Esther's, you know, how she fasted and prayed. අපි මේ දෙවියන් වහන්සේගේ වචනය තුලින් එස්තර් ගැන විවිධ ආකාරයේ දෙවියන් වහන්සේගේ වචන අපි ඉගෙනගෙන තියෙනවා. You know, we have learnt about Esther through the word of God in various ways. නම ශුද්ධාත්මයන් වහන්සේ මට වෙනම ආකාරයෙන් එස්තර් පොතෙන් කතා කරා පොඩි පණිවිඩයක් මම ඒක තමයි අද ඔබත් සමග බෙදා ගන්න The යන්නේ. Lord spoke to me something special from the book of Esther, and this is what I am bringing to you this morning. මම විශ්වාස කරනවා එස්තර් පොත ගොඩක් අය කියවලා තියෙන ඇති කියලා. ඉතාමත් කුඩා පොතක් පරිච්ඡේද 10කින් ඉවර වෙන. Esther is a short book which has 10 chapters. නමුත් මම ඔබ සමග මේ පොතම කියවන්න යන්නේ නැහැ. නමුත් මම අවශ්‍ය තැන් කීපයක් ඔබ සමග කියවන්න බලාපොරොත්තු වෙනවා. I'm going to pick and choose the areas that are important for our message this morning. මේ කතාව ඇවිල්ලා සත්‍ය කතාවක් මට පළමුව ඔබට කියන්න අවශ්‍යයි. The first thing I want to say that this is a true story. මේක පොළවේ සිද්ධ වුණු සැබෑ කතාවක්. This is a true story that happened on the earth. ඇත්ත දේ වචනේ සම්පූර්ණම පොත් 66ම තියෙන උන්වහන්සේගේ වචනය සිදුවෙච්ච දේවල් සිදුවෙන්න යන දේවල්. You know, God's word in the 66 books of the Bible are things that have happened or the things that are going to happen. නමුත් මේ එස්තර් පොතේ අපි දකිනවා මේ බලවත් රජ කෙනෙක් රටවල් 127ක් පාලනය කරපු We know that the king in the book of Esther, he ruled 127 countries. මේ රජයට අවධානය යොමු වෙනවා මේ මවෙක් පියෙක් නැති කුඩා දැරියකගේ. And you know, he sees this woman who is an orphan. මේක තමා මේ කතාව පටන් ගන්නilla අවසානයේ වෙනකම්ම තියෙන්නේ. You know, that is the focus from the beginning to the end of this story. රජ රටවල් 127ක් පාලනය කරන බලවත් වූ ඔහු යමක් කතා කරොත් ඒක සිද්ධ වෙන ඔහු ඉතාමත් දැඩි තීරණවල ඉන්න විශාල බලයක් තියෙන රජ කෙනෙක්. මං හිතන්නේ මේ දේව වචන බයිබලයේ පුරාම මෙවන් බලයක් තිබිච්ච රජ කෙනෙක් මම කියවලා නැහැ. See, the king, you know, he ruled 127 provinces, so he was a powerful man, and whatever he said was established. No one changed anything, so he was a powerful man and he had authority, and I don't think there were other kings as powerful as he was. ඉතින් අපි මේ මුල් පරිච්ඡේදවල කියනවා මේ අහශ්වරොක් කියන මේ රජට හිටියා එයා ඔව් එක උත්සවයක් පවත්වලා කියනවා ඇගේ භාර්යාවට පෙනී සිටින්න දෙන්න කියලා. And what the king does is he organizes a ceremony, a celebration, and requires that the queen comes to that celebration. නමුත් අපි පළවෙනි පරිච්ඡේදයේ දකිනවා මේ රැජින ප්‍රතික්ෂේප කරනවා ඇවිල්ලා කියලා ඒ රජව සහ ඒ රටවල් 27න් ආපු අයව බැහැ දැකීම ප්‍රතික්ෂේප කරනවා. And what the queen does is that she rejects the king's invitation. She rejects his invitation to come to the celebration in front of all, you know, his rulers.
මේ වෙලාවේදී අවසානයේදී රජ තීරණයක් ගන්නවා රජ වටේ හිටපු මිනිස්සුත් සමග ඇයව විසවකමෙන් ඉවත් කරලා තව විසවක්ව සොයා ගැනීම පිණිස. And so the king gets so angry that he removes the queen and then he searches out for another queen. අපි දෙවනි පරිච්ඡේදයට එද්දී අපිට හම්බෙනවා එක දෙවියන් වහන්සේගේ තෝරා ගන්න ලද එක චරිත ලක්ෂණ දෙකක් අපිට හම්බෙනවා. And we see as we read, there are two qualities that he is looking for. අපි දෙවනි පරිච්ඡේදයේ එස්තර් පොතේ දෙවනි පරිච්ඡේදයේ පස්වෙනි පදයේ ඉඳලා වෙන මෙන්න මෙහෙම. In chapter 2, we're going to read from verse 5. බැබිලෝනාවේ රජ වූ නෙබුකද්නේසර් විසින් අල්ලාගෙන ගිය යුදාහි රජ වූ යෙකේනියා සමග ගෙන යන ලැබුවා අතරේ යෙරුසලමෙන් ගෙන යන ලද බෙන්යමීනකු කිස්ගේ පුත්‍රයා වන ශිමෝන්ගේ පුතෝ යායිර්ගේ පුත්‍රයා වන මොරදෙකායි නම් යුදෙවෙක් ශූෂන් බලකොටුවේ සිටියේය. ඔහු තමාගේ බාප්පාගේ දූ හදස්සා එනම් එස්තර් ඇති කරගත්තේය. Now there was a Jew in Susa, the citadel, whose name was Mordecai, the son of Jael, the son of Shimei, the son of Kish, a Benjamite, who had been carried away from Jerusalem among the captives carried away with Jeconiah, the king of Judah, whom Nebuchadnezzar, king of Babylon, had carried away. And he was bringing up Hadassah, that is Esther, the daughter of his uncle, for she had neither father nor mother. අපි දකිනවා මෙතන මේ මොරදෙකායි මේ දරුවව ඇති දැඩි කරගන්න අතරතුර තමා මේ රජුරන්ට විසවක් අවශ්‍යකම ඇති වෙන්නේ. You know, we read here that as Mordecai was bringing up Esther, it was at that time that the king was looking for a queen. දෙවියන් වහන්සේගේ සමහර ක්‍රියාවල් වෙන්දා අවස්ථාව ලැබුණු විටදී සමහර දෙවියන් වහන්සේ දොරවල් වහමින් සමහර දොරවල් උන්වහන්සේ අරිනු ලබනවා. You know, in the Lord we see how God sometimes closes one door and then also opens another door. මොකද දෙවියන් වහන්සේට අවශ්‍ය උන්වහන්සේගේ ක්‍රියාව කරන්න සමහර දොරවල් වහන්න ප්‍රේමන්තේනි. You know, sometimes because God wants to work through situations, he will close one door. දැන් අපි මෙතන ඊට පස්සේ අපි දකිනවා මේ මොරදෙකායි සූදානම් කරනවා මේ අම්මා තාත්තා නැති මේ දරුවව මේ රැජිනක් වෙන්නට යන්න ඒ රජ වාසලට යවන්න සූදානම් කරනවා. So what Mordecai does is he begins to prepare Esther, and he's preparing her to go to the school where they're going to be trained to become a queen. මම විශ්වාස කරනවා මේ වෙලාවේදී මේ කුඩා තරුණිය දන්නේ නැහැ මොකද්ද වෙන්න යන්නේ කියලා. I don't think she really understood what was going to happen. මොරදෙකායි වුණත් මේ වෙලාවේ එයා දන්නේ මොකද්ද වෙන්න යන්නේ කියලා. නමුත් ඔහුට ආශාවක් ඇති වුණා. ඇයි මේ දරුවවත් මේ රජකමට රජවාසලයේ සිටින්න මේ රජගේ භාර්යාව විදිහට යවන්න බැරි කියන යම්කිසි ආට සිතුවිලි එන්න ඇති වෙලාවේ. You know, Mordecai may have thought, why can't Esther go to that place? Why can't she have that opportunity? And he may have been thinking in those lines. ඒ අතරතුර අපි මේ කියෝගන යද්දී අපි දකිනවා මේ ඇවිල්ලා මොරදෙකායි සහ එස්තර් කියන්නේ යුදා ජාතියේ බෙන්ජමින් පෙළපතේ ඉන්නා වූ දෙවියන් වහන්සේගේ සෙනඟක් මේ ඇවිල්ලා. As we also read the text, we see that Mordecai and Esther were Jews, and they were coming from the tribe of Benjamin. දෙවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ මෙන්න මෙහෙම කියනවා. එස්තර් තෙමෝ ඇගේ ජාතියවත් ඇගේ සෙනඟ ගැනවත් එලිදරව් නොකළාය. මක්නිසාල එලිදරව් නොකරන ලෙස මොරදෙකායි ඇයට ආන කර තිබුණේ කියලා. Now in verse 10 we read how Esther had not made known
her people or her kindred because Mordecai had commanded her not to make it known. දැන් දැන් ඒ ට්‍රේනින් එකට අවුරුද්දක් ඔවුන් වෙනම තෝරාගන්න ලද ලස්සනම කාන්තාවන් තෝරගෙන ඔවුන් වෙනම වෙන්වීමක් කරලා ඔවුන් දැන් ඒ රජ වෙතට යන්න ඔවුන් වෙන වෙන් කරගෙන ඔවුන් සූදානම් කරලා තියෙන දැන් ඇවිල්ලා. So now the situation is that, you know, there are other ladies as well, and they have been prepared, they have been beautified, and now they are ready and prepared to go before the king. සමහර වෙලාවට දෙවියන් වහන්සේ අපිට අපිව ඉඩ අරිනවා සමහර ස්ථානවලට යද්දී අපිට නිශ්ශබ්දව සිටින්න සමහරලාට අපිව එතන උන්වහන්සේ අපිව ඉන්න ආකාරයෙන් තියන් ඉඩ අරිනවා ඒ වෙලාවට. You know, there are moments that the Lord permits us to be quiet, not to kind of say anything, but to be quiet as we go into a specific place. මොකද ශුද්ධාත්මයන් වහන්සේ මම විශ්වාස කරනවා ඒ ප්‍රඥාව එදා මොරදෙකායිට දුන්නා ඔබ මේ දැනට නිශ්ශබ්දව ඔබ ඔතන ගොඩ නැගෙන්න කියලා. You know, Mordecai had advised and said, you know, you be quiet, don't go to say who you are, but you know, allow yourself to be promoted in that place. And දෙවියන් වහන්සේ ඔබවත් මාවත් ඔබගේ පවුල් වලින් අපිව එළියට ඇදලා එක එක්කෙනාව අරගෙන තියනවාද දවසේදී ඒ එස්තර්ගේ ක්‍රියාව කරන්න ප්‍රේමාන්තේනි. You know, today, you know, I believe that the Lord has even removed us from families. He has brought us out so that we can be like Esther today. අපිව සූදානම් කරන්න උන්වහන්සේ අපව එළියට ඇදලා තියනවා. He has brought us out so that he is preparing us. අපිට මොරදෙකායිලව අපේ ජීවිතවල සමහර වෙලාවට අපිට නිතරම අපිට මුණ ගැසෙනවා. You know, there are Mordecais in our life. We meet them so regularly. කවුද අපිට ඉන්න මොරදෙකායිල් ප්‍රේමාන්තේ? කවුද අපි පොඩ්ඩක් බලමු කවුද අපිට ඉන්න මොරදෙකායිලා? You know, who is our Mordecai? Let's just take a look at that. සමහර වෙලාවට අපිට ඉන්න අපේ ආත්මික පියවරු අපි සමග ඉන්නවා. You know, sometimes we have our spiritual parents, our spiritual fathers. සමහර වෙලාවට ඉන්නවා අපිට දේවදාසෝ ඉන්නවා එහෙම නැත්නම් සමහර වෙලාවට අපිට දෙවියන් වහන්සේගේ දරුවෝ බලවත් දරුවන් ඔබට මුණ ගැසෙනවා. Sometimes, you know, we have pastors and, you know, church leaders, or we have men of God and women of God who become our Mordecais. 11 පරිච්ඡේදයේ කියන දෙවනි පදයේ 11 පදයේ කියනවා 2:11 මොරදෙකායි වනායි එස්තරගේ සුභසිද්ධියට මක්වේද කියා දැනගන්නා පිණිස ඉස්ත්‍රින්ගේ ගෙවුම් උදරේ ඉස්සරහට දවස් පතා ඇවිද්දේය කියලා. And verse 11 says, and when every day Mordecai walked in front of the court of the harem to learn how Esther was and what was happening to her. අද දවසේ ඔබව දෙවියන් වහන්සේ යම්කිසි ස්ථානයක තියලා තියෙනවා නම් ඔබගේ ඒ ආත්මික පියවර ඔබගේ ආත්මික මහවර ප්‍රේමාන්තයෙන් යවුන් නිතරම ඔබ ගැන බලමින් එහාට මෙහාට යනවා. එදා ඒ මොරදෙකායි ඒ එස්තරට මොනවද වෙන්නේ කියලා දවස් පතා උන් ගැන ඈ ගැන බැලුවා වගේ ප්‍රේමාන්තේනි. You know, as Mordecai daily, you know, seeked out and you know, was wondering, you know, what was happening to Esther, in that same manner, those that the Lord has placed over you spiritually also will be looking out for you on a daily basis. අපිව තියලා ඇති විවිධ ස්ථානවල එදා එස්තරව තිබ්බා ප්‍රේමාන්තේනි ඒ දේව ඒ රජ ගෙදරක විශ්ව වනම විදිහට. You know, the Lord, you know, placed Esther that day as the potential queen. And in that same way, you know, he may have placed us in a very strategic position. ඔබ හැරිලා බලන්නද ඔබව තියලා තියෙන ඒ ස්ථානයේ ඔබව තියලා තියෙන ස්ථානය ගැන ඔබ හැරිලා බලන්න ඔබ එතන ඔබගේ වැඩ කරන තැන වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබ යම්කිසි ගෙදර වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබ මොන ක්‍රියාව කරත් ඔබ යම්කිසි ස්ථානයක ඔබව ස්ථානගත කරලා තියෙනවා දෙවියන් වහන්සේ. You know, just consider, maybe it's in your office, maybe it's in your street, wherever, but he has placed you the Lord has placed you in a very strategic place, and begin to consider that place.
සමහර අවස්ථාවලදී මේ ක්‍රියාව දෙවියන් වහන්සේගේ ක්‍රියාව 100% එස්තර්ට තේරුණෙත් නැහැ, මොරදකායිට තේරුණෙත් නැහැ. I'm sure, like, Esther didn't truly understand 100% what her requirement was, why she was placed there. And I think, sometimes we too also, don't understand that. අපිට අපිව සමහර වෙලාවට අපිව තියලා තියෙන ස්ථාන, සමහරවිට අපිව තියලා තියෙන වාතාවරණ, සමහර වෙලාවට අපේ මේ මනසට, අපේ හදවතට තේරෙන්නේ නැහැ ඇයිද අපිව මෙහෙම තියලා තියෙන්නේ කියලා. We can sometimes understand with our heart and mind, like, God, why have you placed me in this place? නමුත් දෙවියන් වහන්සේගේ ඉතා ඉහළ සැලැස්මක් ඔබගේ ජීවිතයේ But God has a high calling for our life. He has a high calling for you and for me. දෙවනි පරිච්ඡේදයේ අපි 15 අවසානයේ දකිනවා එස්තර් දුටු සියල්ලෝ එයාට ප්‍රේ වුණේ කියලා. In verse 15 it says, when the turn came for Esther to go in, she asked for nothing except not pastor that, but the end of the 15, Esther දුටු සියල්ලෝ එයාට ප්‍රිය වුණේ. Sorry, it says that Esther had favor with everyone around. දකින්න ඔබට ඒ හැම කෙනෙකුගේම ඒ ක්‍රියාත්වය කෙරෙහි එනවා. එයාට තිබුණා ඒ යටහත් වීම, එයාට තිබුණා ඒ චරිත ගුණාංග එතන ඉන්න ස්ථානයේ කාගෙත් හිත දිනාගෙන දෙවියන් වහන්සේගේ කරුණාව තුළ එතන කාලය ගත කරා. We see how the favor of God is working in her. People who are in charge of her, people who are preparing her. There was a favor that was released to them that they liked Esther. ඔබ උන්වහන්සේ එක්ක සම්බන්ධ වෙද්දී ඔබ තීරණයක් ගද්දී උන්වහන්සේ එක්ක සැරිසරන්න ඒ වටපිටාව ශ්‍රණිකව වෙනස් වෙන්න ගන්නවා ප්‍රේමාන්තේනි. When you begin to connect like that, when you begin to walk in that favor, your atmosphere begins to change. ඒක අපිට ඒක බලාගෙන ඉද්දී ඒක සිද්ධ වෙන්න යනවා ප්‍රේමාන්තේනි. Even as you just keep looking, you will see changes in your atmosphere. අපි දැන් අපි එනවා තුන්වෙනි පරිච්ඡේදයට එනවා අපි දැන් ඇවිල්ලා. Now we come to the third chapter. මෙතන අපි දකිනවා මේ හැම දෙයක්ම යහපතට යද්දී මේ සැලැස්ම අලංකාරව සිද්ධගෙන වේගෙන යද්දී අපිට මෙතනදී හාමාන් කියන පුද්ගලයෙක්ව මේ සැලැස්මට එකතු වෙනවා. We see here how when everything is going well, we now see the entrance of Haman. අපි දකිනවා මේ හාමාන් කියන පුද්ගලයා ඇවිල්ලා හරි නපුරු චරිත ගුණාංග වගේ නපුරු අදහස් තිබිච්ච කෙනෙක් ඇවිල්ලා. We see that how Haman was a man who was very evil and he had evil plans and desires. මේ හාමන් එන්න කලින් අපි මේ අන්තිම හාමන්ට කලින් අපි දකිනවා දෙවනි පරිච්ඡේදයේ අවසානයේ වෙද්දී ඒ ආශ්වරොක් රජ මෙයාව විවාහ කරගන්නවා. ඒ විස්ත්‍රීවරුන් අතරින් මෙයාව විවාහ කරගන්නවා, මෙයාව විසව විදියට පත් කරගන්නවා දෙවියන් වහන්සේගේ ඒ පේවේක වෙතට ආපු නිසා. Now, towards the end of chapter 2, we see how Esther now becomes the queen. She marries the king and she's brought into the palace. රටවල් 127ක රජගේ විසව බවට එයාපත් වෙනවා. She becomes the queen of 127 provinces. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැතුව තනියට හැදිච්ච දරුවා දෙවියන් වහන්සේ ඔසවලා ගෙනල්ලා රජගේ විසව බවට පත් කරනවා. Here's an orphan girl who didn't have a mother and father. She's been promoted right into the palace, right as the queen of 127 provinces. දෙවියන් වහන්සේ සමහරලාට අපිට භෞතික මව්වරු පියවරු නැති වෙන්නට පුළුවන්. නමුත් අපේ අතීතයේ ඉතා දුක්බර තත්ත්වයක් වෙන්නට වෙලා ඇති පහුගිය ජීවිතවල අපේ.
sometimes, we may have not had proper parents, we may not have a proper background, we may have come from, not the perfect past. නමුත් දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි උන්වහන්සේගේ විශේෂ සැලැස්මක් තියෙනවා. මක් නිසාද? ඔබ උන්වහන්සේගේ දරුවා නිසා. But God has a specific, special plan for you because you are His child. මනුස්සයට බැහැ, නමුත් දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන්. ආමෙන්. Man cannot, but God can. අපි දකිනවා මෙතනදී මේ මොරදෙකායි මේ මුල ඉඳලම මේ එස්තරව පලාගෙන එස්තරට උපදෙස් දීගෙන එස්තරව සොයා බලමින් සිටියා. We saw how Mordecai, the way that he brought her up, the way that he counseled her, advised her, and gave her instructions. මේ අතර තමා මේ හාමන් කියන කෙනා ඇවිල්ලා මේ මොරදෙකායිට විරුද්ධව කතා කරන්නේ. And then we see how Haman comes and begins to speak against Mordecai. මොකද්ද මේ රජුරන්ගේ රජුරන්ට පල්ලෙහා හිටපු එකම තනතුර දැරුවේ ඇවිල්ලා මේ හාමන් කියන පුද්ගලයා තමයි රජුරත් එක්කම තනතුර දැරුවේ වෙද්දී. And Haman actually was holding a position that was second to the king. නමුත් හාමන් මොරදෙකායිට විරුද්ධව යනවා. මොකද ඔහුට වැන්දෙවත් ඔහුට හිසනැමේවත් ඔහුට දැනනැමේවත් නැහැ කියන කාරණාව තමයි ඔහුට විරුද්ධව තිබුණේ. Now Haman was very angry because Mordecai did not bow down to him. He didn't honor him and bow down. So he was very angry and wanted to take revenge. මේ හාමන්ගේ නැකිටීම සිද්ධ වෙන්නේ මේ රජිනව පත් වුණාට පස්සේ. ඒ කියන්නේ එස්තර රජින වුණාට පස්සේ. Now I want you to realize this, that the rise of Haman happens when the queen has been established. දෙවියන් වහන්සේගේ සැලැස්මේ ඔබ හරි තැන දෙවියන් වහන්සේ ගෙනල්ලා ඒ දෙවියන් වහන්සේගේ වැඩේ කරද්දී අපි දන්නවා වචනේ තියෙනවා යක්ෂයා ඔබම ඔබ යමින් කාව ගිල ගම්දෝ කියලා කැරකෙනවා කියලා වචනේ තියෙනවා ප්‍රේමාන්තේනි. When we are following God's will, we are following the footsteps of the Lord, we know that the scriptures tell us that the devil is like a roaring lion looking out for whom he may devour. කවුරු හරි දුර්වලයෙක්ව පාවිච්චි කරන්නට යන ඔහුගේ ක්‍රියාව කරන්නට. And the devil will use someone who is weak to fulfill his plans. අපි දකිනවා මෙතන දැන් මේ ආත්මික යුද්ධයක් මෙතන පටන් ගන්න තියෙනවා. This is literally a spiritual war that has happened. අපි මතකයි යේසුස් වහන්සේ ඔහුගේ ජීවිතය 33 අවුරුදු 30 වෙද්දී යේසුස් වහන්සේ ගිහිල්ලා දවස් 40ක් නිරාහාරව ඉඳලහක් වෙලා ඔව් ඒ ශක්තිමත් වෙලා ඔහුගේ ප්ලෑන් එකට ඒ ප්ලෑන් එකේ ඉතුරු වැඩ ටික කරන්න යද්දි මොකක්ද උනේ? යක්ෂයා ඉස්සරහට හම්බෙලා ඒ පරීක්ෂා තුනක් ගේනවා. We remember how when Jesus began his ministry, or right before he began his ministry, he goes into the wilderness for 40 days. And we see how Satan comes and begins to tempt him right through that period. ඉතින් අපි මෙතන මේ වගේම දැන් මෙතන අපි දකිනවා මේ හාමන් මොරදෙකායිව විනාශ කරන්න ඔහු ප්ලෑන් එකක් හදනවා. And we see how Haman now begins to come up with a scheme to destroy Mordecai. අපේ ජීවිතවලත් දෙවියන් වහන්සේ කරන සැලැස්මේ තුල සමහර වෙලාවට ඒ වගේ මොනවා තැන්වලට ඔබ මුහුණ දීලා ඇති. I'm sure that you have had these sort of experiences when things are going fine. Suddenly you see the attack coming. ඔබ කොහොමද මේ තැන්වලට මුහුණ දුන්නේ? ඔබේ ශක්තියෙන්ද ඔබේ බලයෙන්ද ඔබ ඒවට මුහුණ දුන්නේ? How did you face these situations? Was it through your own strength? Was it through your own ability? එහෙම නැත්නම් ඔබ ගිහලා ලෝකේ මිනිස්සෙක් වෙන් ගිහලා අහනවද දැන් මට මෙහෙම ප්‍රශ්නයක් කරනවා මට මේවට උදව් කරන්න මේ වලින් ජය ගන්න මට මේ වලට අවවාද අනුශාසනා දෙන්න කියලා ඔබ පිට කෙනෙක් වෙන් ගිහලා අහනවද? Or do you go to the people, your friends or people out there in the world and say, look, I'm facing this, can you come and help me? Can you come and assist me?
මොරදෙකායි දැනගත්තු ගමන් හාමන් යෝජනා කරනවා කියලා මේ මොරදෙකායිවත් මරලා ඔවුන්ගේ ඒ වංශයම විනාශ කරන්න මේ කාරණාව නිසා ඒ වෙලාවේ ඒ මොරදෙකායි තීරණයක් කරනවා මම මේ මොනවද රෙදි වලින් ගිහිල්ලා වසාගෙන මම මේ මාලිගාවේ මම මෙයාට පේන්න ඉන්න ඕන කියලා රැජිනට පේන්න ඉන්න ඕන කියලා කියලා. And so what happens is that Haman, he plans to eliminate all the Jews. He comes up with a plan to kill, all the Jews, and to especially his anger is against Mordecai. So what Mordecai does is that he goes in front of the palace. He wears sackcloth and he goes and sits in front of the palace, hoping to get the attention of Esther. අපි දැක්ක දැන් එයාගේ නෑ පිට ගිහිලා තව දේවල් හොයන්න ගෙනව ආවා ඒ එස්තර් වෙතට ආවා මේ ඒ රාජගේ ඒ අවධානය මේ විනාශය කර යොමු කරන පිණිස. What he did was he went to he did all this so that he could get the attention of the king as well. මේ ඉතින් ඒ වගේ තමයි අපිට සමහර වෙලාවට අපි උන්වහන්සේගේ අභිමුඛත්වයේ එහෙම නැත්නම් අපි උන්වහන්සේත් එක්ක එහෙම නැත්නම් සමහරකට අපේ ඉන්න ආත්මික පියවරු එක්ක ඒ ප්‍රශ්නේ කතා කරලා දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද එකට යාඥා කරලා ඒකට විසඳුම ගේනවාද අපි ඇවිල්ලා අපේ ජීවිතවලට මේ වගේ අවස්ථාවකදී. When we have situations like this, do we go and pray? Do we go and even consult our spiritual seniors, our spiritual parents, pastors, and say, I'm going through something like this, what should I do? මොකද දෙවියන් වහන්සේ නිතරම මෙතනද අපි දකින තව දෙයක් තමයි මේ මොරදෙකායි සහ එස්තර් හැමතිස්සම එකට වැඩ කරා. We see in this story one of the unique features is that Mordecai and Esther always work together. ඇහුම්කන් දුන්නා ඒක ක්‍රියාවට පත් කරා අවවාද ගත්තා ඒක පැවැත්තුවා. She heard the instructions, put it into practice. She was given counsel, she put it into practice. දැන් එස්තරට කියනවා ඔබ දන්නේ නැද්ද අපේ මාව විතරක් අපේ ජාතිය ඔක්කොම විනාශ කරන්න දින දාලා දැන් මේ රජත් මේකට අස්සම් කරලා තියෙනවා යාගේ මුද්‍රාව තබලා තියෙන අහවල් දවසේ වෙද්දී අපේ ඒ ඊශ්‍රායල් සෙනකම ජුදා සෙනකම විනාශ වෙන්න යන්න දැන් ඔක්කොම ප්ලෑන් කරලා ඉවරයි කියලා එස්තරට කියනවා. He tells Esther, do you realize that our entire race is going to be annihilated? Everything has been put into place. The king has signed, and there is a specific day that has been assigned that the Jews are going to be butchered. Then Esther රජවහම්බෙන් යන අවස්ථාව වෙනවා. And now Esther has the opportunity to go and speak to the king. එතන හරි අමාරුයි මොකද මේ වෙද්දී එස්තර් දවස් 30ක් තව ඉන්න ඕනේ දවස් 30ක් ඉන්න ඕනේ රජව මුණ ගැසෙන්න යන්න මොකද රජව ඈට නිතරම ගිහිල්ලා දකින්න බෑ විස වුණත්. So there here Esther can't just go and see the king, but she has to wait for 30 days. නමුත් කියනවා කමන්නේ මම දවස් 3ක නිරාහාරයක් කරන්න මමත් කරනවා ඔබත් ඔබේ සෙනකට කියලා අපි මෙතන ආත්මික යුද්ධයක් කරමු කියලා. And she says, it's okay, I will start fasting and praying. Let's begin this spiritual warfare. මොකද එස්තර් නිකම්ම ගියොත් ඒ රජගේ ක්‍රමයේ තමයි අපි වචනේ කියවදී දකින්න රාජ්‍ය එයා අතේ තියෙන රාජ ජයකොන්තය දික් කරොත් තමයි එයාට ගිහිලා පුළුවන් මේ එස්තර්ට පුළුවන් රජව මුණ ගැසෙන්න. Now Esther couldn't just go and see the king, only if she was given permission by the king when he reached out with his scepter. ඒකේ අපි දකිනවා මේ 4 වෙනි පදේ මෙන්න මෙහෙම කියනවා. 4 වෙනි පදේ 16 මැද කියනවා මා උදෙසා උන් සමග දවස් 3ක් රැය දවල් නොකා නොබී නිරාහාරව සිටින්න මමත් මගේ වැඩකාරියොත් එසේම නිරාහාරයෙන් ඉන්නෙමුය. එවිට නීතියට එකඟ නැති නමුත් මම රජු ළඟට යන්නෙමි.
මා නැති වුණොත් නැති වුණාවි කියලා. In chapter 4, verse 16, he says, "Go gather all the Jews to be found in Susa and hold a fast on my behalf, and do not eat or drink for 3 days, night or day, and I and my young women will also fast as you do." නීතියක් තියෙනවා. නමුත් ඒ නීතිය ඔබ අභිබවා තමා දැන් මේ ඉස්සරහට යන්නේ. You know, there is a law in the land, but now Esther is going against that law. She's going to function in opposition to that law. නමුත් මේ අපි ඊට පස්සේ අපි දකිනවා ඒ එස්තර් ගිහිල්ලා පෙනී සිටිද්දම ඒ රජුගේ කරුණාව එස්තර් වෙතට එනවා. ඔව් ඒ රංජය කොන්තේ වෙතට දික් කරනවා. You know, we see as the story progresses how Esther goes before the king and the king's favor is given to her. අපි මේ වගේ අත්දැකීම් වල සමහරලාට ගිහිල්ලා ඇති. I'm sure, you know, we have had situations like this. ඒ අමාරු අපිට මනසින් හිතාගන්න බැරි අපිට කරන්න බැරි අපි මේක තමා නීතිය එහෙම නැත්නම් මේක තමා ක්‍රමය මේක තමා ලෝක ක්‍රමය කියලා කියන තැනට යද්දී නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඒව හරහා උන්වහන්සේ ක්‍රියා කරනවා. You know, sometimes we may think, oh, you know, this is how the world functions, or this is how things are done. But God can move mountains. He can move and He can come in opposition to that. ඒ උන්වහන්සේට සියලු බලය සහ අධිකාරිය තියෙනවා. Because He has the authority and the power. ඊට පස්සේ අපි දකිනවා මම හිතන්නේ වෙලාව යනවා ගොඩක් අපිට මේ කියවන්නේ නමුත් මම දකිනවා එතනදී අර ඒ වෙලාවේදී එස්තර් මේක වෙන්නේ අන්තිමේදී ඒ මොර එස්තර් කියනවා රජට අපේ මේ ජාතිය විනාශ වෙන්න යනවා මේ එම නිසා අපේ ජාතිය අපිව ආරක්ෂා කරලා දෙන්න කියලා අවසානයේ එස්තර් කියනවා මේ රජුරවන්ට. So, you know, we don't have time to go through all the scriptures, but finally what happens is that Esther talks to the king and says, our nation, our people are going to be annihilated, and therefore we need your help. එතකොට එස්තර් කියනවා ඒ කවුද එහෙම යෝජනා කරේ මම දන්නේ නැතුව කියලා. එතකොට කියනවා මේ හාමන් කියන කෙනා තමයි මේක යෝජනා කරේ අපිව සම්පූර්ණම ජාතියම අපේ විනාශ කරන්න කියලා. And the king says, I didn't know anything about this. Who has done this? And then Esther says, it's Haman who has planned all this. ඊට පස්සේ අපි දකිනවා ඒ හාමන් සූදානම් කරනවා ඒ මොරදෙකායිව එල්ලලා මරන්න එල්ලුම් ගහක් නමුත් අන්තිමේදී රජ ඕඩර් කරනවා ඒ හාමන්ම ඒකේ එල්ලලා මරන්න. You know, we know that how Haman had prepared a gallows to hang Mordecai, but he gets hanged on that same gallows. අපි මෙතන අපි දකිනවා දෙවියන් වහන්සේ කොහොමද උන්වහන්සේගේ සැලැස්මේ ඔබව මාව අපි උන්වහන්සේ කැඳවලා තියෙනවා. You know, we see how God has called us to fulfill His plan and His purpose. මම ඔබ උනන්දු කරනවා සමහර විට ඔබව මේ උදෑසන එමෙත ඔබ මේ වෙද්දී ඔබ දන්නේ නැතුව ඇති මොකද්ද මගේ සැලැස්ම කියලා උන්වහන්සේ මා කෙරේ යෝජනා කරලා තියෙන්නේ. Sometimes, you know, you may be wondering, what is God's plan for me? Because I'm really not sure what His plan is. And මුලදී මොරදෙකායි දැනන් හිටියේ නැහැ මොකද්ද වෙන්නේ යන උන්ගේ ජාතිය විනාශ වෙන්න යනවා කියලා මොරදෙකායි පටන් ගම්මේදී දැනන් හිටියේ නැහැ. You know, Mordecai did not know that the Jews were going to be killed, that, you know, that they were going to be in danger right at the beginning. Now, මොරදෙකායි එක තැනක දැනගන්නවා එස්තර් මාලිකාවේ තිබු හේතුව ඇවිල්ලා මේ විශාල සැලැස්මට ඇයව භාවිතා කරන්න කියලා. You know, the final plan of God was to bring Esther into that place so that she would be the one who would save that nation. නමුත් දෙවියන් වහන්සේ පටන් ගම්මිනලා මේ දරන් හිටියා. You know, Mordecai didn't know about it, Esther didn't know about it, but God had His plans. ඔබ දන්නේ නැතුව ඇති ඔබ ගැන මොකද්ද උන්වහන්සේගේ අලංකාර චිත්‍රය කියලා මොකද්ද ඔබ ගැන උන්වහන්සේගේ තියෙන සැලැස්ම කියලා. You know, sometimes we may be oblivious to what the plan of God is for us. සමහරයට ඔබේ ආත්මික පියවරු බවට ඒක ටිකක් දැනගෙන නැති සම්පූර්ණව දන්නේ නැතුව ඇති මේ මොහොත වෙනකොට. Sometimes even your spiritual parents or your spiritual, you know, pastors and leaders may not understand.
නමුත් දෙවියන් වහන්සේ පටන් ගැන්විදලම දන්න ඔබ ගැන. But God knows that plan right from the beginning where you fit in. එක ස්කාලකටදී උන්වහන්සේ ඒ දෙදෙනාටම එළිදරව් දුන්නා එස්තරට සහ මොරදෙකායිට උන්වහන්සේගේ සැලැස්ම ගැන. And you know, God revealed that plan through Mordecai to Esther. අපිට බලාගෙන ඉන්න කාලයක් තියෙනවා ප්‍රේමාන්තේනි. There's a season that we wait, we watch. And we උන්වහන්සේ wait. කාලේ ගත කරගෙන බලාගෙන ඉන්න කාලයක් තියෙනවා. You know, we watch and wait and spend that time in the presence of God. අපිට කාලය ගැන නෙමෙයි උන්වහන්සේ තමා කාලය තීරණය කරන්නේ. But God is the one who decides those seasons. එස්ටර්ට අවුරුද්දක් වෙන්ම කාලයක් ගත කරන්න වුණා ඒ විශ්වවීම සඳහා සූදානම්වෙන්න. You know, Esther had to go through a period of training of 1 year to become the queen. ඒ කාලය තුල උන්වහන්සේ ඉදිරිපිට කොහොමද ජීවත් වෙන්නේ කොහොමද යටත් වෙන්නේ කොහොමද දෙවියන් වහන්සේට බයව කොහොමද මම ප්‍රපෙයාර් වෙන්නේ කියන කාලවල ගත කරන්න ඇති. You know, she would have thought, you know, how do I prepare myself? You know, what do I say? How do I get about things? And so there was a lot of preparation, and she may have been wondering about all these things. උන්වහන්සේ ප්‍රේමාන්තයෙන් මේ උදෑසන ඔබ මාව එස්තරලා වගේ එළියට අරගෙන තිනා පවුල් වලින්. You know, God has placed us like Esther's. He has brought us from certain places and placed us in specific places. ඒකම ඔබේ පරම්පරාවෙන් උන්වහන්සේ ඔබව එළියට අරගෙන තිනවා ඒ සදාකාලික මරණයට යන පරම්පරාව ඔබ තුලින් ගලවන පිණිස. You know, sometimes God has taken us out of our families because our generations are going towards destruction, but He has brought us out so that through us, our generations can be saved. එස්තර පාවිච්චි කරා වගේ මුළු ජුදා සෙනකවම ගලවන්න. As Esther saved the Jews, we too are being called to save those in our lineage. අපිව කැඳවලා තියෙන අපි ඉන්න ස්ථානවල එකම මම මුලදී කිව්වාගේ අපේ පරම්පරාවෙන් එළියට ඇදලා තියෙනවා ඒ ගැලවීම ඒ පරම්පරාවලට ගෙනියන්න ඔවුන්ට සදාකාල විනාශය නෙමේ සදාකාල ජීවනය ගෙන දෙන පිණිස. You know, so that our families, our generations will have eternal life. God has brought us out and He has saved us, kept us, so that through us that our families will get saved. හිතෝපදේශයේ 2:21 මෙන්න මේම කියනවා. In Proverbs chapter 2 verse 21 it says like this. No, 21:1 pastor. Sorry, 21:1. රජුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන් වහන්සේ අතෙහි පවතී උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක. The king's heart is in a stream of water in the hand of the Lord. He turns it wherever He will. අපි දැක්කා ඒ අහශ්වරොක් රජුගේ සිත දෙවියන් වහන්සේ හැරෙව්වා. ඒ උන්වහන්සේගේ සැලැස්ම කරන්න කැමැති ඇතට ඔහුගේ හදවත හැරෙව්වා රජුගේ ඒවා දෙවියන් වහන්සේගේ හදවතේ තිබුණු ඒ කාරණාවල් ගිය පාරවල් හැරෙව්වාගේ. You know, as we read in Proverbs, how the king's heart is a stream of water in the hand of the Lord changed the heart of the king in the story of Esther. එස්තරගේ විනාශයේ දවස් ඔවුන් අපි දකිනවා 9:22 ඒ විනාශ වෙන්න ගිය ඒ දවස මංගල්‍යමය දවසක් බවට පත් වුණා. You know, the day that was set apart for destruction for the Jews became a day of celebration. ඒ පෝරි මංගල්‍ය කියලා අදටත් ඒ ජූස්ලා ඒගොල්ලෝ ඒක සෙලිබ්‍රේට් කරනවා. Even today, the Jews celebrate the festival of Purim. විනාශයෙන් ඔවුන් ප්‍රීතියට විනාශයෙන් ජයට විනාශයෙන් නිදහසට ගෙනාවා. From destruction, He brought them to freedom. From destruction, He gave them life. අද දවසේ ජේසුස් වහන්සේ අපව කැඳවලා තියෙන්නේ ඒ දේටයි අපි උන්වහන්සේ විනාශයෙන් ඇදලා අරගෙන තියෙනවා. අපිට සදාකාලික ජීවනය දීලා උන්වහන්සේගේ සදාකාලික රාජ්‍ය අපිව තබා ගන්න පිණිස. You know, Jesus
has given us that life. He has brought us out from destruction, and He's giving us that new life. ඒ කාරණාව සිදුවෙන්ට දෙවියන් වහන්සේ ඔබ අවට ඉන්න ඒ අධිපතින් ගෙහෙම නැත්තම් ඔබ වැඩ කරන ස්ථානවල වෙන්න පුළුවන් ඔබට ඉහළින් ඉන්න අයගේ කරුණාව නිතරම ඔබ වෙත දෙනවා. You know, and also the Lord gives us the favor of those who are above us, those who are more senior to us. There's a favor that the Lord will release over you. හැබැයි ඔබට ඒ ලබා ගන්න පුළුවන් වහන්සේ ඔබ උන්වහන්සේත් එක්ක හරියට උන්වහන්සේත් එක්ක හැසිරුණොත් උන්වහන්සේත් එක්ක සැරිසරුවොත් උන්වහන්සේත් එක්ක උන්වහන්සේගේ අර දේව බයත් එක්ක ශුද්ධකමත් එක්ක උන්වහන්සේත් එක්ක ඔබ ගමන් කරනවා නම් උන්වහන්සේ ඔබව ඒ ආකාරයට ඒ පේබේක ඔබ වෙතට ගලා එන සලස්සනවා. But there's a condition that we will walk in the fear of the Lord, that we will walk with the Lord, that we will not abandon the Lord, and then we will see that favor coming to pass. ඒක සැබෑවටම දකින්න පුළුවන් වෙන්නේ ඔබ ඒ අනුව ජීවත් වෙද්දී ප්‍රේමාන්තේ. If you live according to the ways of the Lord, you will see the favor of the Lord. මම වචනේ මෙතනින් අවසන් කරනවා. I'm going to finish my message this morning. So මම ඔබට ආයෙ කියනවා ඔබව දෙවියන් වහන්සේ එල්ලියට අරගෙන තියෙනවා ඒ ස්තර ගත්තා වගේ ඒ දේව සැලැස්මේ ක්‍රියාව ඔබ තුලින් කරන පිණිස. That the Lord has brought us out so that He's prepared us so that His plans and purposes will come to pass. Amen. 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 Wow. What a great message this morning to just remind us once again of our purpose. නැවත වාරයක් අපිට වැදගත් දේ වචනයක් ඒ මොකක්ද උන්වහන්සේගේ සැලසුම කෙසේද අප තුළින් කැලවීම ගෙනෙන පිණිස අපව තෝරාගෙන තියෙන